හරි. එතකොට අපිට අද කරන්න තියෙන්නේ තාපය කියන පාඩම. හරි? පාඩම පටන් ගමු අපි කොහොමම. තාපය කියලා කියන්නේ ශක්තියක් කියන එක ඔයා මේ වෙනකොට දන්නවා. හරි? තාපය කියලා කියන්නේ ශක්තියක්. එතනින්ම ඔයාට ඔළුවට එනවා එහෙම ශක්තියක් නම් මේ තාපය කියන එක මනින්න වෙන්නේ ජූල් වලින්. තාපය කියන එක මනින්න වෙන්නේ ජූල් වලින්. ශක්තියක්නේ. එතකොට අපි මේ තාපය කියන පාඩමේ මේ තාපය කියන කොටස ගැන කතා කරන්න කලින් උෂ්ණත්වය කියන මාතෘකාව ඉවර කරලා ඉන්න ඕනේ. උෂ්ණත්වය. එතකොට දැන් ඔයාට තේරෙනවා මේ වෙලාවෙම එහෙමනම් දැන් මම මොකද්ද මේ කියෙව්වේ? තාපය කියලා කියන්නේ ශක්තියක්ලු ඒක ජූල් වලින් මනිනවලු. උදේට අහගෙන ඉන්න තාපය කියන කොටස පටන් ගන්න ඉස්සර වෙලා උෂ්ණත්වය කියන කොටස ඉවර කරන්න ඕනලු. එතනින්ම ඔයාට තේරෙන්න ඕනේ තාපය සහ මේ උෂ්ණත්වය කියලා කියන්නේ භෞතික රාශි දෙකක්. රාශීන් දෙකක්. හරිද? එතකොට මෙයා ශක්තියක්. එතකොට උෂ්ණත්වය කියන එක ශක්තියක් නෙමෙයි. පටලවා ගන්න එපා. උෂ්ණත්වය කියලා කියන්නේ තාම සරලව කියනවා නම් ඔයාට දැනට තියෙන දැනුමින් කියනවා නම් මුලින් නම් යන් අපි උෂ්ණත්වය කියලා කියන්නේ තාප ශක්ති ප්‍රමාණය අනුව තීරණය වන ගුණයකට. උෂ්ණත්වය කියලා කියන්නේ ඇත්තටම ගුණයක්. ඒ උෂ්ණත්වය කියන ගුණය තීරණය කරන්නේ පවතින තාප ශක්ති ප්‍රමාණය අනුව. උෂ්ණත්වය තීරණය කරන්නේ තාපය මගින්. උෂ්ණත්වය විනුම් කිරීමේ අන්තර්ජාතික සම්මත ඒකකය මොකද්ද? සෙල්සියස් අංශකද? ෆැරන්හයිට් අංශකද? මේ දෙකෙන් එකක්වත් නෙමෙයි. කෙල්වින්. උෂ්ණත්වය මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකය වෙන්නේ කෙල්වින්. හරි? ප්‍රායෝගිකව අපි බහුලව භාවිතා කරන එක විදිහට අපි ඉගෙන ගන්නවා දැන් සෙල්සියස් අංශක, ෆැරන්හයිට් අංශක වගේ දේවල්. අන්තර්ජාතික සම්මත ඒකකය වෙන්නේ කෙල්වින්. ඒ සමහර විට ඔබ දන්නවත් ඇති. එහෙමනම් තාපය සහ උෂ්ණත්වය එකිනෙකට බැඳලා තියෙනවා. තාප ශක්ති ප්‍රමාණය අනුව තමයි උෂ්ණත්වය තීරණය කෙරෙන්නේ. පැහැදිලි? තාප ශක්තිය වැඩි වුණොත් උෂ්ණත්වයත් වැඩි වෙනවා. තාපය අඩු වුණොත් උෂ්ණත්වය අඩු වෙනවා. ඊටාම සරල දේවල් නේ. හරි. අපි එහෙමනම් උෂ්ණත්වය කියන මාතෘකාවට එමු. මේක මොහොතකට අයින් කරලා මේ උෂ්ණත්වය කියන කොටස ඉවර කරලා තමයි මෙතෙන්ට එන්නේ. රයිට්. එතකොට අපි උෂ්ණත්වය කියන තැනින් අද පාඩම හොම්ම ආරම්භ කරමු. උෂ්ණත්වයේ තියෙන හොඳ හැඳින්වීමක්. කියන්නේ අර්ථ දැක්වීමක් වගේ. හරි? උෂ්ණත්වය අපට හඳුන්වන්න පුළුවන් අංශුවල මධ්‍යන්‍ය මොනවද කියලා දෙනවා. අංශුවල මධ්‍යන්‍ය චාලක ශක්තිය පිළිබඳ මිනුමක් විදිහට. එතකොට උෂ්ණත්වය කියලා කියන්නේ මොකක්ද කියලා විභාගය අහුවොත් ඔයා වෙන මොනවත් දීලා හරියන්නේ නැහැ. උෂ්ණත්වය කියලා කියන්නේ වැරදි විදිහට තේරුම් ගන්න එපා. චාලක ශක්තිය නෙමෙයි. අංශුවල මධ්‍යන්‍ය චාලක ශක්තිය පිළිබඳ මිනුමක්. හරි? මෙන්න මේක කටපාඩමේ තියාගන්න ඕනි. කටපාඩම් කරන්න දෙයක්වත් නැහැ. ඉතින් නේද? ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. උෂ්ණත්වය කියන්නේ මොකක්ද? හොත් අංශුවල මධ්‍යන්‍ය චාලක ශක්තිය පිළිබඳ මිනුමක්. ඔබ මෙන්න මේ කාරණාව පළවෙනි වතාවටම හයිලයිට් කරන්න ඕනේ. මෙන්න මේ දීලා තියෙන උෂ්ණත්වයේ අංශුවල මධ්‍යන්‍ය චාලක එක තන්දරේ. කටපාඩමේ තියෙන්න ඕනේ. හරි? දැන් අහගන්න බෝඩ් එක දිහා මේක මම කියලා දෙන්න යන්නේ. හරි? අපි මෙහෙම හිතමු. වතුර බීකර් දෙකකට දාලා තියෙනවා කියලා හිතන්න සමාන ප්‍රමාණ. මේක A බීකරය කියලා කියමු අපි. මේක B බීකරය කියලා කියමු. සමාන ප්‍රමාණ දාලා තියෙනවා. මේ බීකර් ජල ප්‍රමාණ සමානයි කියලා හිතන්න. හරි? දෙකේම තියෙන ජලය. මොකද තියෙනවා? මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 25යි කියලා මම කියනවා. A ගේ උෂ්ණත්වය ඒ ජලයේ උෂ්ණත්වමානයක් දැම්මම අපිට බලා ගන්න පුළුවන් සෙල්සියස් අංශක 25 තියෙනවා කියලා හිතමු. හරිද? B ගේ උෂ්ණත්වය B ජලයේ උෂ්ණත්වය මම කියනවා සෙල්සියස් අංශක 80යි කියලා. 80යි.
එතකොට B ගේ සමාන ජල පරිමා තියෙන්නේ. අපි V කියලා කියන්නේ. මෙතන ජලයේ V පරිමාවක්, මෙතනත් V පරිමාවක්. සමාන පරිමා දෙකක් තියෙනවා. බලන්න. එක සමාන ජල ප්‍රමාණ තියෙන්නේ B ගේ උෂ්ණත්වය Aට වඩා වැඩි. හරි. සමාන ජල පරිමා තියෙන නිසා ඔය කල්පනා කරන්න මෙතන තාප ශක්ති ප්‍රමාණය වැඩිපුර තාප ශක්තිය වැඩිපුර ලැබිලා තියෙන්නේ කාටද? Bට. තාප ශක්තිය වැඩිපුර ලැබිලා තියෙන්නේ Bට. ඒ නිසා තමයි සම ජල පරිමාණය ගත්තේ. ඒ නිසා තමයි B ගේ උෂ්ණත්වය Aට වඩා වැඩි උනේ. ඒක ඔබට තේරෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ, සරල දෙයක්. මෙතෙන්ද සම්බන්ධ කරමු. මෙන්න මෙතෙන්ද මේ තාප ශක්තිය වැඩි කියන්නේ මෙන්න මේ ජල අංශු වලට වඩා මේ ජල අංශු වලට සාපේක්ෂව මෙන්න මේකේ තියෙන ජල අංශු වල චාලක ශක්තිය වැඩි. මොකද තාප ශක්තිය මේකට වැඩිපුර ලැබිලා තියෙනවා. ඒ තාප ශක්තිය මගින් මේ ජල අණු වල චාලක ශක්තිය වැඩි කරනවා. ඔබ කොහොමද දන්නවා පදාර්ථයේ ජලය ගත්තොත් ජලය අණු එහෙ මෙහෙ චලනය වෙමි පවතින්නේ. ඔබ අහඹු ලෙස චලනය වෙනවා. තාප ශක්තිය තව ලැබුණොත් එහෙනම් මොකද වෙන්නේ? අර ජල අංශු වල තියෙන චාලක ශක්තිය තවත් වැඩි වෙනවා. එන්න ඒ වැඩිවීම අපිට මේ උෂ්ණත්වය ඇසුරින් සංසන්දනය කරන්න පුළුවන්. තාප ශක්තිය වැඩි නම් චාලක ශක්තිය වැඩි අංශු වල එහෙනම් උෂ්ණත්වය වැඩි. හරිද? එතකොට මේ උෂ්ණත්ව දෙක මැනලා මේ අවස්ථා දෙකේ උෂ්ණත්ව දෙක මැනලා චාලක ශක්තිය වැඩි කොයි ජල අංශු වලද කියලා අපිට කියන්න පුළුවන්. මොකද්ද උෂ්ණත්වය වැඩි එකේ චාලක ශක්තිය වැඩි. ඇයි වැඩි? උෂ්ණත්වය වැඩි කියන්නේ තාප ශක්තිය වැඩි. තාප ශක්තිය වැඩි කියලා කියන්නේ අංශු වල චාලක ශක්තිය වැඩි වෙනවා කියන එක. දැන් කියන දේ පැහැදිලි වෙන්න ඕනේ. මේ සරල දෙයක්. එතකොට ඒක හරි චාලක ශක්තිය හරි කියමුකෝ. මධ්‍යම චාලක ශක්තිය කියලා කියන්නේ මෙහෙමයි. ඔබ කල්පනා කරන්න. දැන් මේ හැම ජල අණුව අපි B භාජනය ගැන හිතමු. මේකෙත් එහෙමයි. මේ භාජනයේ මේ හැම ජල අංශුවකම තියෙන චාලක ශක්ති ප්‍රමාණයන් එක සමාන නැහැ. යම් කිසි පද්ධතියක් ගත්තොත් වායු පද්ධතියක් හරි කමන්නේ හරිද? මොනවා හරි පද්ධතියක් ගත්තොත් ඒ පද්ධතියේ තියෙන අංශු වල ප්‍රවේග හරි හැම එකක්ම එක හා සමාන නැහැ. ඔබ දන්නවා චාලක ශක්තිය කියන්නේ භාගයක් mv වර්ගය. ඒතර v වෙනස් වීම අනුවනේ මේ අංශු වල චාලක ශක්තිය වෙනස් වෙන්නේ. ඒතර මේ ජල භාජනයේ තියෙන ජල අණු වල ප්‍රවේග එහෙම නැත්නම් කෙලින්ම කියනවා නම් චාලක ශක්තියින් හැම එකේම එක හා සමාන නැහැ. සමහර ඒවා වගේ අඩුයි, සමහර ඒවා වගේ වැඩි. මධ්‍යන්‍ය චාලක ශක්තිය කියලා කියන්නේ ඒ රාශිය අපි එහෙම ගන්න හේතුව ඒකයි. විභාගය අහයි. ඇයි මේ මධ්‍යන්‍ය චාලක ශක්තියක් කියලා කියන්නේ? මධ්‍යන්‍ය චාලක ශක්තිය ගන්න හේතුව තමයි මේ අංශු වල චාලක ශක්තියින් එක හා සමාන නැහැ හැම එකේම. පොදු වගය. කියන දේ තේරුම් ගන්න. ඒතර චාලක ශක්ති ටික ඔක්කොම එකට එකතු කරලා ජල අණු ගාණෙන් බෙදුවහම අපට එනවා මධ්‍යන්‍ය ශක්තිය. ගණන් වලින් ඔයා දන්නවා. ඒක තමයි මේ කියන්නේ. කොහොමින් හරි කමක් නැහැ. තාප ශක්තිය වැඩි වෙනකොට අංශු වල මධ්‍යන්‍ය චාලක ශක්තිය වැඩි වෙනවා කියලා තේරුම් ගන්න. උෂ්ණත්වය කියලා කියන්නේ මධ්‍යන්‍ය චාලක ශක්තිය පිළිබඳ මිනුමක් කියන එක තේරුම් ගන්න. උෂ්ණත්වය මැනලා අපට අංශු වල මධ්‍යන්‍ය චාලක ශක්තිය පිළිබඳ මිනුමක් ප්‍රකාශ කරන්න පුළුවන්. සාපේක්ෂව අඩු වැඩි විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක තේරුම් ගන්න ඕනේ. එහෙනම් උෂ්ණත්වය කියන්නේ මොකක්ද කියන එක කටපාඩමට ගන්න. ඒක තාපයට සම්බන්ධ වෙන්නේ කොහොමද? මධ්‍යන්‍ය චාලක ශක්තියට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න ඕනේ. හරි. දැන් අහගෙන ඉන්නත් පාඩම ඉස්සරහ. සටහන දීලා තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. කියව ගන්න පුළුවන්. දැන් මෙන්න මෙහෙම වැඩක් තියෙනවා. හොඳට අහගෙන ඉන්න. අපිට ළමයි උෂ්ණත්වය කියන එක යම්කිසි වස්තුවක් ස්පර්ශ කරලා හරිද? උෂ්ණත්වය කියන එක කිසියම් වස්තුවක් අතින් ඔහොම ස්පර්ශ කරලා යම්කිසි අදහසක් ගන්න පුළුවන්. වතුර භාජනයක් තියෙනවා. වතුර භාජනයකට වත දාලා ඉවර වෙලා අපිට පුළුවන් ඒකේ උෂ්ණත්වයේ රස උණුසුම්ද සිසිල්ද කියන එක තීරණය කරන්න දල වශයෙන් පුළුවන්. ඒක කියමුකෝ. නමුත් දැන් ඔය යාළුවන්ගේ උණුද කියලා බලනකොට ඔයාලා උනාලට අස දීලා බලනවා. නේද? ඒ වුණාට ඒ ක්‍රමය අසාර්ථකයි. කිසියම් වස්තුවක උෂ්ණත්වය
ස්පර්ශ කරලා නිගමනය කිරීම අසාර්ථකයි. ඒකට මම උදාහරණයක් කියන්නම් මේකට හේතුව පස්සේ කියලා දෙනවා අහගන්න. අපි මෙහෙම කරමු. මේ වෙලාවේ ඔයාගේ මේසේ ළඟ තියෙන ලී යක් නැත්තම් ප්ලාස්ටික් කෑල්ලක්. දැන් හෝ ප්ලාස්ටික්. හරි? sorry. කෑල්ලක් ස්පර්ශ කරන්න ඒ කරලා sorry. ඒ උෂ්ණත්වය හිතේ තියාගෙන හරි? යකඩ කෑල්ලක් ස්පර්ශ කරන්න. කාපට පෙට්ටිය හරි කමක් නැහැ ස්පර්ශ කරන්න. මේ දෙකම තියෙන්නේ මේ වෙලාවේ ඔයාගේ කාම උෂ්ණත්වයේදී. මේ දෙකම තියෙන්නේ එකම උෂ්ණත්වය. අපි සාමාන්‍යකම 30යි කියලා උෂ්ණත්වය. මේ දෙන්නම ඉන්නේ සෙල්සියස් අංශක 30. මම මේ කියන්න යන්නේ ස්පර්ශ කිරීමෙන් උෂ්ණත්වයේ සංවේදනය කිරීම උෂ්ණත්වයේ පිළිබඳ නිගමන වලට එහෙම එච්චර හොඳ නැහැ කියලා. ඒක අසාර්ථකයි කියලා කියන්න යන්නේ. මේ දෙකේම එකමගේ උෂ්ණත්වයක් ද්වාර සංවේදනය වෙන්නේ. එහෙම නැත්නම් යකඩ කෑල්ල මීට වඩා ටිකක් සීතලට දැනෙනවා. අනිවාර්යයෙන්ම බලන්න හොඳට බලන්න යකඩ කෑල්ල ස්පර්ශ කරපුවාම ලී හෝ ප්ලාස්ටික් කෑල්ලට වඩා උෂ්ණත්වය අඩු වෙන්නේ. සිසිලසක් නිරීක්ෂණය වෙනවා. එතනින්ම අපිට කියන්න පුළුවන් මේ දෙකේ උෂ්ණත්වයේ ස්පර්ශ ක්‍රමයෙන් සංවේදනය කිරීම අසාර්ථකයි. වැඩි තේරෙනවද? ඒකට හේතුව මොකක්ද කියන එක දැන් අවසානයේදී බලමු. දැන් ඉන්න ඔයාට පොඩි වැඩක් කරන්න තියෙනවා ඉස්කෝලේදී මේ ස්පර්ශ කරලා උෂ්ණත්වයේ මයින් එක එච්චර හොඳ නැහැ කියලා සාර්ථක නැහැ කියලා පෙන්වන්න පරීක්ෂණයක්. මේක හරි සරලයි. ඔයා අඳින්න ඕනේ මේක. ඉස්සලා බලන්න ඉන්න. ජල භාජන 3ක් ගන්න ඕනේ. ද්‍රෝණිකා 3ක් ගත්තා නම් හරි. ජල බඳුන් 3ක්. සමාන ජල පරිමාණ දාන්න ඕනේ ඈ. කොහොමද? හිතන්න මේ ජල බඳුන් තුනම සමානයි. සමාන ජල පරිමාණ තමයි දාලා තියෙන්නේ කියලා හිතන්න. සමාන ජල පරිමාණ දාලා තියෙනවා. මේක A B C කියලා අපි කියමු. හරි. A භාජනයේ තියෙන්නේ අපි හිතමු සෙල්සියස් අංශක 65 ජලය. සෙල්සියස් අංශක 65යි. B ජල භාජනයේ තියෙන්නේ සෙල්සියස් අංශක 15 ජලය. sorry සෙල්සියස් අංශක 15 ජලය. C ජල භාජනයට අපි දානවා මේ දෙකට අතරමැදි උෂ්ණත්වයක තියෙන ජලය. මම කියන්න 30යි කියලා. සාධාරණයි 30යි සෙල්සියස් අංශක. කියන දේ හොඳට තේරුම් ගන්න ඕනේ. බලාගෙන ඉඳලා හොඳට තේරුම් ගන්න. මහලුත් දේවලුත් නෙවෙයි. 60. ඒතර මේ අපි සාපේක්ෂව මේවා නම් කරමුද? මේක උණු ජලයනේ. උණු ජලය. පැහැදිලි? මේක L ජලය කියලා කියන මීට සාපේක්ෂව මේක L කියන දේ තේරෙනවද? සිසිල් ජලය. උණු ජලය මේක අපි ගමු සිසිල් ජලය කියලා කියමුකෝ. L ජලය. අර ජලය මොකක්ද? උණු ජලයේ තරම් උණුසුම් නෑ. මෙයාට සාපේක්ෂව මෙයා සිසිල්. හැබැයි මෙයාට සාපේක්ෂව මෙයා උණුසුම්. දෙන්නට අතර වැඩි උෂ්ණත්වයක ඉන්නේ. ඒ වගේ වතුර අපි හඳුන්වනවා L මැරුණු ජලය කියලා. L මැරුණු ජලය. L මැරුණු ජලය. ඒ කියන්නේ කියන්න ඕනේ තේරෙන අතර වැඩි උෂ්ණත්වයක තියෙන ජලය. දැන් අපි මොකද්ද කරන්නේ? ස්පර්ශ ක්‍රමයෙන් උෂ්ණත්වය මැනීම අසාර්ථකයි කියලා පෙන්වන්න මේ යන්නේ අපි. අපි මොකද කරන්නේ? අපි හිතමු දකුණු අත කියලා. හරි? මගේ දකුණු අත මම මෙන්න මේ ජල භාජනයට දානවා. හරි? දකුණු අත දැම්මා. කියලා හිතන්න. මේක දකුණු අත. වම් අත දානවා මේකට. මේක වම් අත. කියලා හිතාගමු. හරි? දකුණු අත මේකට දැම්මා. වම් අත මේකේ අරකේ. මොකද කරන්නේ? ඔළුව මොනවද හොගියේ? එහෙම කරන්න දෙන්න එපා. දැන් කල්පනා කරන්න. මේ දකුණු අත මෙහෙම දාලා තියෙනකොට දකුණු අතට දැනෙනවා උණුසුමක්. උණුසුමක් දැනෙනවා මේ. වම් අත අපි සිසිල් ජලයේ දාලා තියෙන්නේ. එතකොට වම් අතට දැනෙනවා මොකද්ද? සීතලක්, සිසිලසක්. සිසිල කියලා ලියන්නම්. සිසිල. මම දැන් ටිකක් වෙලා අත් දෙක කොහොම දාගෙන ඉඳලා එකපාරම අත් දෙක උඩට අරගෙන ක්ෂණිකව මේක කරන්න ඕනේ. තියන් ඉන්න බෑ උඩ. අත් දෙක ගත්ත ගමන් අත් දෙකම ඔබනවා මෙන්න මේ ඇල් මැරුණු ජලයේ. හොඳට අහගෙන ඉන්න හරිද? දැන් දකුණු අත තියෙන්නේ ඇල් මැරුණු ජලයේ. වම් අත තියෙන්නේ
ඇල් මැරුණු ජලය. මේක එතකොට දකුණු අත කියමු අපි. මේක වම් අත කියලා කියමු. හරි. සෙල්සියස් අංශක 30ට අදාළ උෂ්ණත්වයක් මේ අත් දෙකට සංවේදනය වෙන්න ඕනේ. නමුත් මෙතන වෙන වැඩේ මොකක්ද කියලා බලන්න. ඉස්සල්ලා දකුණු අත තිබ්බේ 65, දැන් දකුණු අත තියෙන්නේ 30. එහෙනම් දකුණු අත ඉස්සල්ලා උණුසුමක් නිරීක්ෂණය කරාට දැන් දකුණු අතර නිරීක්ෂණය වෙන්නේ සිසිලසක් කියලා කිව්වොත් ඔයා පිළිගන්නවද? ඇයි? දකුණු අත ඉස්සල්ලා හිටියේ 65 නේ. 65 දැන් එයා ඉන්නේ 30. 65ට සාපේක්ෂව 30 අඩුයි. එහෙනම් මේ වෙලාවේ දකුණු අතර නිරීක්ෂණය වෙනවා සිසිලසක්. හරිද? වම් අත ගැන මොකද හිතෙන්නේ? දැන් අමුතුවෙන් කියන්න ඕනේ. දැන් වැඩි තේරෙන්න ඕනේ. හරියට අහගෙන හිටියනම් තේරෙනවා. වම් අතට ඉස්සල්ලා සෙල්සියස් අංශක 15ට අදාළ සිසිලස දැනුනේ. දැන් වම් අත ඉන්නේ කීයද? 30. 15ට සාපේක්ෂව 30 වැඩි අගයක්. ඒ කියන්නේ ඉස්සල්ලා වම් අතට සිසිලසක් නිරීක්ෂණය වුණාට දැන් වම් අතට දැනෙනවා මොකද්ද? උණුසුමක් කියන එක වාට තේරෙනවා. උණුසුමක්. හරි සරල දෙයක් ඉතින් නේද? මහ ලොකු දෙයක්වත් නෙමෙයි. ඔන්නක තමයි එකම උෂ්ණත්වය වුණාට අත් දෙක උෂ්ණත්ව දෙකක් සංවේදනය කරනවා. මේ ඒ කියන්නේ අසාර්ථකයි කියන එක තේරෙනවද? දෙන්නටම දැනෙන්න ඕනේ එක උෂ්ණත්වය. නමුත් මේ වෙලාවේ දැනෙන්නේ උෂ්ණත්ව දෙකක්. එතකොට අපිට යම්කිසි වස්තුවක උෂ්ණත්වය අපි ස්පර්ශ ක්‍රමයෙන් නිරීක්ෂණය කරනකොට අපේ දේහ උෂ්ණත්වය, අපේ අතේ උෂ්ණත්වය මේකේ අවසාන පාඨාංකයේ කෙරෙහි බලපානවා. මේ 65 හිටපු එක 30ට ගිහුවාම උට සීතලක් දැනෙන්නේ. 15 හිටපු එක 30ට යනකොට උට දැනෙන්නේ උණුසුමක්. කතන්දරේ දැන් පැහැදිලි වෙන්න ඕනේ. හරි. සටහනත් එක්ක ඔයාලට දීලා තියෙනවා මම. ඔයා මේ රූප සටහන් තුන මෙන්න මෙතනින් අදින්න ඕනේ. හරි? නෝට් එක දීලා තියෙන්නේ. හැබැයි එතන ඔයාගේ නෝට් එකේ දකුණු අත ඇල් ජලය කියලා තියෙන නේද? දකුණු අත ඇල් ජලය කියලා තියෙනවා. අපි ඒක ඒ විදිහටම මෙතන මම වෙනස් කරන්නම්. ඔයා ඒක හදා ගන්න. දකුණු අත තමයි ඇල් ජලයට දානවා කියලා කියනවා. මෙතන දකුණු අත. මෙතන දකුණු අත වෙනවා ඇල් ජලයේ. මෙතන වම් අත. මේ නෝට් එකට ගැලපෙන්නේ. අතර වෙනස් වෙනවා. දකුණු අත සිසිලයේ හිටියේ. එහෙනම් දැන් දකුණු අතට දැනෙන උණුසුමක්. උණුසුමක්. වම් අත ඉස්සල්ලා හිටියේ 65. දැන් 30ට බහිනකොට 30ට බහිද්දී මෙතන මෙයා සිසිලසක් නිරීක්ෂණය කරනවා. අපි ඉස්සෙල්ලා කතා කරේ අනිත් පැත්තට. ඔයාගේ නෝට් එකට ගැලපෙන විදිහට මේ විදිහට වෙන්න ඕනේ. ඔයා ඒක ඇඳ ගන්න වීඩියෝ එක නවත්තලා අඳින්න ඇඳලා නෝට් එක කියවන්න. හරි. ඒක ලෑස්ති කරගන්න. දැන් අපි ඊළඟට කතා කරමු අර මොකද්ද අපේ අර යකඩ කෑල්ල ස්පර්ශ කරාට පස්සේදී සීතලක් දැනෙන්නයි ප්ලාස්ටික් කෑල්ලක් ලී කෑල්ලක් ස්පර්ශ කරාට පස්සේ එච්චර සිසිලසක් නොලැබෙන්නයි නොදැනෙන්නයි හේතුව. කියන දේ අහගන්න. මේක තාපය කියන කොටසේදීත් අපට හම්බ වෙනවා. මෙච්චරයි. අපිට හරිද? උණුසුමක් දැනෙනවා නම් අපි යම්කිසි වස්තුවක් කොහොම ස්පර්ශ කරාට පස්සේ අපිට උණුසුමක් රස්නයක් දැනෙනවා කියන එකේ තේරුම මොකද ඔයා? ඔව්. අපිට තාපය ඇවිල්ලා. ඒකයි. හරි? අපි අවුවේ හිටගෙන ඉන්නකොට අපට මේ උණුසුමක් රස්නයක් දැනෙන්නේ අර සූර්යාගෙන් දැන් එන අදෝරක්ත කිරණ මතකයිනේ තාප විකිරණ. ඒවා අපට එන නිසා අපිට වස්තුවක් ඇල්ලුවට පස්සේදී අපට රස්නයක් දැනෙන්නේ අපේ ඇඟට තාපය ආපු නිසා. එහෙනම් සීතලසක් දැනෙන්නේ. සීතලසක් දැනෙන්නේ අපේ ඇඟෙන් තාපය ඉවත් වෙන නිසා. සීතල දවසක වැහි දවසක ඔයාට සීතලක් දැනෙනවා නම් වැඩිපුර ඒකට හේතුව එකම හේතුව තමයි වැහි දවසක බාහිර පරිසරයේ උෂ්ණත්වය අඩු වෙනවනේ අපේ දේහයට වඩා. එතකොට මොකද වෙන්නේ? අපේ දේහෙන් බාහිර පරිසරයට වැඩිපුර තාපය පිට වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි අපට සීතලක් දැනෙන්නේ. අදෝරක්ත කිරණ පිට වෙනවා. තාපය අපේ දේහෙන් පිට වුණොත් සීතලයි. තාපය අපේ දේහයට ආවොත් රස්නෙයි. ඒක තේරුම් ගන්න. දැන් යකඩ කෑල්ල ස්පර්ශ කරාම සීතල වැඩිපුර දැනෙන්නේ. සිසිලසක් දැනෙන්නේ ඇයි? මෙන්න මේකයි හේතුව. යකඩවල තාප සන්නායකතාවය මේ පාඩමේ ඉදිරිය තාප සන්නායකතාවය ලී ප්ලාස්ටික් වලට වඩා වැඩි. ඒකතර මේක මෙතන සම්බන්ධ වෙන්නේ කොහොමද? සම්බන්ධ වෙන්නේ මෙහෙමයි. ලී කෑල්ලයි යකඩ කෑල්ලයි මම මෙහෙම අල්ලනවා. මේක ලී කෑල්ල කියලා හිතන්න, මේක යකඩ කෑල්ල කියලා හිතන්න. හරි? ලී කෑල්ලට වඩා යකඩ කෑල්ලේ තාප සන්නායකතාවය වැඩි කියලා මම කිව්වා. එහෙනම් අපේ දේහයේ ඉඳලා මේ යකඩ කෑල්ලට වැඩිපුර තාපය අවශෝෂණය වෙනවා. අපේ දේහයේ ඉඳලා යකඩ කෑල්ල හරහා එළියට තාපය වැඩිපුර ගමන් කරන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා තමයි අපට සීතලසක් දැනෙන්නේ. හරිද?
ප්ලාස්ටික් කැල්ල ගන්න. ප්ලාස්ටික් වල තාප සන්නායකතාවය හරි අඩුයි. අපි මේ ප්ලාස්ටික් තාප පරිවාරක කියලා ඉගෙන ගන්නවා ඉදිරියේදී. ප්ලාස්ටික් කැබැල්ල හරහා අපේ දේහෙන් තාපය ගොඩාක් යන්නේ නැහැ. සන්නයනය වෙන්නේ නැහැ. තාම සුළුයි. ඒ නිසා අපේ දේහෙන් ප්ලාස්ටික් කැබැල්ල හරහා ඉවත් වෙන තාප ප්‍රමාණය අඩුයි. ඒ නිසා මේක අපට අඩු සිසිලසකින් තමයි දැනෙන්නේ. යකඩ කැල්ල වැඩි සිසිලසකින් දැනෙනවා. මොකද තාපනායකතාවය වැඩි. ඒ නිසා තාපය ඉක්මනින් ඉවත් වෙනවා දේහෙන්. විභාග ප්‍රශ්නයකට උත්තරයක් විය හැකියි කියන එක ඔබට තේරෙනවා. හිතේ තියාගන්න. එතකොට ඔයාලට දැන් තේරෙනවා ස්පර්ශ ක්‍රමයෙන් උෂ්ණත්වය සංවේදනය කිරීම සාර්ථක නැහැ කියලා. කියන දේ තේරෙනවනේ. දැන් අහගෙන බලාගෙන ඉන්න. අපි පාඩමේ ඉදිරිය කතා කරමු. එහෙමනම් ස්පර්ශ ක්‍රමයෙන් උෂ්ණත්වය මැනීම අසාර්ථක නම් විද්‍යාඥයෝ මොකද කරේ? එයාලට සිද්ධ වුණා උෂ්ණත්වය මැනීම සඳහා පරිමාණ හදන්න. අපි ඊළඟ මාතෘකාව තමයි උෂ්ණත්ව පරිමාණ. අපි දැන් බලමු උෂ්ණත්ව පරිමාණ ගැන කතා කරන්න. මේ යටතේ වාට උෂ්ණත්ව මාන ගැන එහෙම තියෙනවා හොඳ දේවල් ඉගෙන ගන්න. බලමු උෂ්ණත්ව පරිමාණ. දැන් මම කියලා දෙන්න යන්නේ ඔයාට මුලින්ම කියලා දීමේදී මේක පොඩ්ඩක් අහැවිලිතාවයක් වගේ කියන දේ හොඳට අහගෙන ඉන්න පාඩම අන්තිමට උත්තරම තේරෙනවා. හරි කියන දේ අහගෙන හොඳට බලන්න ඉන්න. උෂ්ණත්ව පරිමාණයක් හැදුවේ මෙන්න මෙහෙමයි විද්‍යාඥයෝ. හරි. ඉහළ අචල ලක්ෂය තේරෙන්නේ නැහැනේ අහගෙන ඉන්න සහ පහළ අචල ලක්ෂය කියලා. ඉහළ අචල ලක්ෂය සහ පහළ අචල ලක්ෂය කියලා නොසැලෙන උෂ්ණත්ව දෙකක් හරි නොසැලෙන උෂ්ණත්ව දෙකක් ගත්තා. තේරෙන්නේ? ඉහළ අචල ලක්ෂ කියලා නොසැලෙන උෂ්ණත්වයක් ගත්තා. නොසැලෙන උෂ්ණත්වයක් කියන එකේ මෙතන අදහස වෙනස් නොවන අචල ස්ථිර උෂ්ණත්වයක් කියන එකයි. ඉහළ අචල ලක්ෂය කියලා උෂ්ණත්වයක් තෝරගත්තා, සම්මත කරගත්තා. පහළ අචල ලක්ෂය කියලා තවත් නොසැලෙන උෂ්ණත්වයක් අඩු වගේක් තෝරගත්තා. right. විද්‍යාඥයෝ හරිද? මේ ඉහළ අචල ලක්ෂයේ විදිහට තෝරාගත්තු උෂ්ණත්වය තමයි උතර අහන් ඉන්න තේරෙයි. තමයි 1 atm හිදී. ඒ මොකද්ද? 1 atm කියලා කියන්නේ වායුගෝල එකක පීඩනයක්. 1 atm කියලා කියන්නේ වායුගෝල එකක පීඩනයක්. මම ලියනවා මෙතන ඒවා. ඔයාලට තියාගන්න පුළුවන්. වායුගෝල එකක පීඩනයකදී ජලය නටන උෂ්ණත්වය මතක තියෙන්න ඕනේ. හරි? මතක තියාගන්න උෂ්ණත්ව පරිමාණ සෑදීමේදී ඉහළ අචල ලක්ෂයේ වශයෙන් විද්‍යාඥයෝ තෝරගන්නේ මොකද්ද? වායුගෝල එකක පීඩනයකදී. මතකනේ 1,03,360ක් පැස්කල්. ආසන්න වශයෙන් 10.5 පැස්කල් කියලා රසදිය බැරෝමීටරයෙන් මැන්නේ අපි. ඒ එකක පීඩනය. යටතේ ජලය නටන උෂ්ණත්වය තමයි ඉහළ අචල ලක්ෂය කියලා තෝරගත්තේ. පැහැදිලි කරගන්න හරියට මේවා මතක තියෙන්න ඕනේ ඈ. පහළ අචල ලක්ෂයේ වශයෙන් තෝරගත්තේ මොකද්ද දන්නවද? උඩට අහගන්න. පහළ අචල ලක්ෂයේ වශයෙන් තෝරගත්තේ මොකද්ද? වායුගෝල එකක පීඩනයකදී 1 atm පීඩනයකදී මම ආය වායුගෝල එක කියලා ලියන්නම්. වායුගෝල එකක පීඩනයකදී අයිස් දියවන උෂ්ණත්වය මෙන්න පහළ අචල ලක්ෂය කියලා නොසැලෙන උෂ්ණත්ව දෙකක් තෝරගත්තා. ඉහළ අචල ලක්ෂය විදිහට තෝරගත්තු උෂ්ණත්වය මොකක්ද කියලා අහුවොත් ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඔබ කියන්නේ මොකද්ද? වායුගෝල පීඩන එකේදී ජලයේ නටන උෂ්ණත්වය. ජලයේ තාපාංකය කියලා කියන්නේ. ජලයේ නටන උෂ්ණත්වය කියන්නේ ජලයේ තාපාංකය. ඒක සාමාන්‍ය දෙයක්. හරි? පහළ අචල ලක්ෂය වායුගෝල එකේ පීඩනයේදී දෙකටම එකයි. අයිස් දියවන උෂ්ණත්වය එහෙමත් අයිස් වල ද්‍රවාංකය. ඝනයේ දිය වෙන්නේ ද්‍රවාංකය මතක නේද? ඔව්. හරි? මේ දෙක කටපාඩමේ තියාගන්න. තාම හරියට තේරෙන්නේ නැහැ. අහගෙන ඉන්න තමයි තියෙන්නේ. උෂ්ණත්ව පරිමාණයේ සෑදීමේදී මොකද දන්නවද කරේ? මෙන්න මේ
ඉහළ අචල ලක්ෂය ලෙස තෝරා ගන්නා උෂ්ණත්වය සම්මත කර ගන්නා උෂ්ණත්වය සහ මේ පහළ අචල ලක්ෂය විදිහට සම්මත කර ගන්නා මෙන්න මේ උෂ්ණත්වය මොකක්ද කියලා කියනවා අහගෙන ඉන්න. අතර පරතරය තියෙනවා. මෙන්න මේ පරතරය සමාන කොටස් ගානකට බෙදනවා. හරියට තේරෙන්නේ නැහැ වගේ නිකන් අවුල් සහගත බවක් දැනෙනවා. ඔව්. අහගෙන ඉන්න තමයි තියෙන්නේ. සමාන කොටස් ගන්නකට බෙදලා එක කොටසක් කොටස් එකක් අදාළ පරිමාණයෙන් ඒකක එකක් කියලා සැලකුවා. ඇත්තම බලන්න තේරෙන්නේ නැහැනේ. ඇත්තටම තේරෙන්නේ නැහැනේ. ඔව් තේරෙන්න බෑ. මේ ටික මේ ඉහළ අචල ලක්ෂය සහ පහළ අචල ලක්ෂය කියන්නේ මොකක්ද කියන එක දැන් දන්නවා. ඒ දෙක විතරයි දැනට දන්නේ. උෂ්ණත්ව පරිමාණය හදනකොට ඒ ඉහළ ලක්ෂය සහ මේ පහළ ලක්ෂය අතර පරතරය තියෙනවනේ. කතා කරමුකෝ පස්සේ. ඒ පරතරය සමාන කොටස් ගානකට බෙදලා එක කොටසක් අදාළ පරිමාණයෙන් ඒකක එකක් කියලා සැලකුවා. අදාළ පරිමාණය. එහෙම තේරෙන්නේ නැහැ. අදාළ පරිමාණය තේරෙන්නේ නැහැ. අහගෙන ඉන්න තමයි තියෙන්නේ. හරි. මෙන්න මේක තමයි උෂ්ණත්ව පරිමාණය සකස් කර ගැනීමේ ක්‍රමය. අපි දැන් බලන්න ඕනි. ඇයි මේ විදිහට මේ ඉහළ අචල ලක්ෂයේ වශයෙන් මේකත් පහළ අචල ලක්ෂයේ වශයෙන් මේවත් තෝරගන්න හේතු දෙකක් තියෙනවා. කටපාඩම් කරගන්න අහන ওই විභාගේ. හරි පරිමාණ වලට තාම ගියේ නෑ. මේක තේරුම් කරෙත් නෑ තාම. අහගෙන ඉන්න. ඉහළ අචල ලක්ෂයේ විදිහට මේ උෂ්ණත්වය පහළ අචල ලක්ෂයේ විදිහට මේ උෂ්ණත්වය තෝරගත්තයි දන්නවද? පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ජලයේ නටන උෂ්ණත්වය ඕන කෙනෙකුට ඔයා ගෙදරින් ගන්න පුළුවන් නේද? ජලයේ ඒ සංසිද්ධිය ජලයේ නැටීම කියන සංසිද්ධිය බොහොම පහසුවෙන් අපට ස්වභාව ධර්මය තුළ ගන්න පුළුවන්. අමාරු නෑ. අයිස් කැටයක් දියවන උෂ්ණත්වය කීයද කියලා ඉතින් ටක් ගාලා හොයාගන්න පුළුවන් නේ. අයිස් කැටයක් තියලා ඒක දියවෙන වෙලාවේ උෂ්ණත්වය මැනගන්නදී පහසුයි. එහෙනම් පළවෙනි ලක්ෂණය තමයි ඒ කියන්නේ පළවෙනි හේතුව තමයි මේවා අචල ලක්ෂ වශයෙන් සලකන්න මේ උෂ්ණත්ව පහසු ලබාගත හැකි උෂ්ණත්ව වීම. අනිත් එක දෙවෙනි එක ඉතාම වැදගත්. මොකද්ද? මේ උෂ්ණත්ව දෙක වෙනස් වෙන්නේ පීඩනය වායුගෝල පීඩනය මත පමණයි. ඔබට ඒක පැහැදිලි. ඒ නිසා තමයි වායුගෝල එකේදි මැන්නේ. හිතට ගන්න වායුගෝල එකක ජලයේ නටන උෂ්ණත්වය ජල පෘෂ්ඨය මත වායුගෝල පීඩනය යනවා වෙනස් වෙනවා. හරිද? දැන් මුහුදු මට්ටමේදී ඔබට මේක කලින් කතා කරලා තියෙනවා මට මතකයි. මුහුදු මට්ටමේදී ජල භාජනයක් වායුගෝලයට නිරාවරණය කරලා රත් කරනකොට සෙල්සියස් 100ට රත් වෙනවා. 100 තමයි නටන්නේ. ඒ වෙලාවේ 100යි. සෙල්සියස් අංශක 100යි. හැබැයි ඒ උපරිම වායුගෝල පීඩනයේදී. ඒ කියන්නේ මේක තමයි වායුගෝල එක කියන්නේ උපරිම මුහුදු මට්ටමේ උපරිම වායුගෝල පීඩනය. හරිද? කන්දක් උඩට ගියාට පස්සේදී වායුගෝල පීඩනය ඊට වඩා වහිනවා. ඒක අපි කතා කරා ප්‍රසිද්ධ වායු පීඩනමාන කොටසේදී. හරිද? එහෙදී ජලයේ කන්දක් උඩින්දී ජලය සෙල්සියස් අංශක 100ට රත් කරගන්න බෑ. ඒකට හේතුව වායුගෝල පීඩනය බහිනවා. අඩු වෙනවා කන්ද උඩදී. වායු වාත ස්තරවල ඝනත්වය අඩු වෙලා මතක ඇතිව. මතක කරගන්නකො. ඉතින් එතකොට පළවෙනි හේතුව තමයි මේ උෂ්ණත්ව තෝරගන්න පහසුවෙන් ලබාගත හැකි වීම. දෙවෙනි එක තමයි වායුගෝල පීඩනය මත පමණක් වෙනස් වීම. හරි? සම්මත කරගත්තා එකේදිම ඉන්න ඕනේ. පරිමාණය හදනකොට වායුගෝල පීඩනය එකේදිම ඉන්න ඕනේ. කවුරු වන්නත් කමන්නේ වායුගෝල පීඩනය එකේදී. එහෙනම් මෙන්න වල දීලා තියෙනවා හේතු පහසුවෙන් ලබාගත හැකි වීම වායුගෝල පීඩනය හැර වෙනත් සාධක මගින් මේ උෂ්ණත්වය වෙනස් නොවීම. මේවා අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි හයිලයිට් කරන්න. මෙන්න උෂ්ණත්ව පරිමාණය හදන හැටි අදින්න තියෙනවා තැනක් ඉඳ දීලා ඒක පස්සේ කතා කරමු. දැන් මොන්න ඔයාලට මේක තේරුම් කරවන්න යන්නේ මම. මේක තේරුම් කරවන්නයි දැන් මම මේ යන්නේ. ඉත සිහි බුද්ධියෙන් අහගෙන ඉන්න. අපි කතා කරන්න තියෙනවා අපිට උෂ්ණත්ව පරිමාණ තුනක්. සෙල්සියස් පරිමාණය, ෆැරන්හයිට් පරිමාණය සහ කෙල්වින් පරිමාණය. සෙල්සියස්, ෆැරන්හයිට්, කෙල්වින්. කෙල්වින් පරිමාණය වෙනම ගන්න අපි. අන්තර්ජාතික සම්මත පරිමාණය වෙනම ගමු. හරි? දැන් මෙතනදී අපි සංසන්දනය කරන්න යන්නේ සෙල්සියස් පරිමාණය සහ ෆැරන්හයිට් පරිමාණය.
ෆැරන්හයිට් පරිමාණය මගේ ලකුණු කරලා තියෙන උෂ්ණත්වමානයකින් උෂ්ණත්වය මෙන්නහම අපිට ෆැරන්හයිට් අංශක වලින් එන්නේ. සෙල්සියස් අංශක වලින් ක්‍රමාංකණය කරපු එකදී සෙල්සියස් අංශක වලින් එනවා. ඒ කොහොමද කියන එක හොයන්න බලන්න. යන්න. දැන් තේරෙයි ඈ දැන් අහගෙන ඉන්න. මෙන්න සෙල්සියස් පරිමාණය. සෙල්සියස් මම මෙතන ලියන්නම්. සෙල්සියස් පරිමාණය. එහා පැත්තේ හරි මෙතන සෙල්සියස් පරිමාණය හරි සෙල්සියස් පරිමාණය එහා පැත්තේ ලියනවා මම ෆැරන්හයිට් පරිමාණය ෆැරන්හයිට් පරිමාණය කියලා ලියුවා හරි කෙල්වින් වෙනම ගන්න ඈ කවුද සෙල්සියස් පරිමාණය හැදුවේ ඇන්ඩර්ස් සෙල්සියස් කියන විද්‍යාඥයා. ඒ සෙල්සියස් කියලා කියන්නේ ඒක තමයි. හරි. මෙතනම ලියනවා වරහන් ඇතුලේ ඇන්ඩර්ස් සෙල්සියස්. ෆැරන්හයිට් පරිමාණය හැදුවේ කවුද? ගේබ්‍රියල් මොන බලන්න. ගේබ්‍රියල් අර වගේමයි ෆැරන්හයිට්. එතකොට ෆැරන්හයිට් කියලා කියන්නේ විද්‍යාඥයෙක්. සෙල්සියස් පරිමාණය හදන්නේ ඇන්ඩර්ස් සෙල්සියස් කියන විද්‍යාඥයා. ෆැරන්හයිට් පරිමාණය හැදුවේ ගේබ්‍රියල් ෆැරන්හයිට් කියන විද්‍යාඥයා. කෙල්වින් පරිමාණය හැදුවේ කෙල්වින් කියන සාමිවරයා. ඒක ඊළඟ කතා කරමු අපි. මේ මතක තියාගන්න. ගේබ්‍රියල් ෆැරන්හයිට් ඇන්ඩර්ස් සෙල්සියස්. හරි. කතා කරන්න යන්නේ සෙල්සියස් පරිමාණය ගැනයි. සෙල්සියස් පරිමාණය හදනකොට මේ ඇන්ඩර්ස් සෙල්සියස් කියන විද්‍යාඥයා සම්මත කරගත්තා. එයා කිව්වා වායුගෝල පීඩන එකේදී ජලය නටන උෂ්ණත්වය CI කියලා. CI. උත්තර අහගන්න CI. හරිද? අයිස් දියවන උෂ්ණත්වය සෙල්සියස් පරිමාණයේදී ඇන්ඩර්ස් සෙල්සියස් කියන විද්‍යාඥයා කිව්වා සම්මත කරගත්තා 0යි කියලා. ඔබ මේ වෙනකොට දන්නවා ජලය නටන්නේ සෙල්සියස් අංශක 100දී. වායුගෝලයේදී 100දී. ඒ 100 කියලා කියන්නේ මොකද්ද? සෙල්සියස් පරිමාණයෙන් ජලය නටන උෂ්ණත්වය. ඒක මේ ඇන්ඩර්ස් සෙල්සියස් කියන විද්‍යාඥයා විසින් සම්මත කරපු දේ. ඒක අපි පිළිගන්නවා. හැබැයි ෆැරන්හයිට් පරිමාණයේදී ජලය නටන්නේ සෙල්සියස් ජලය නටන්නේ 100 දී නෙමෙයි. ඒකට වෙන ඉලක්කමක් තියෙනවා. මේවා කටපාඩමේ තියෙන්න ඕනේ. වැඩේ පැහැදිලි කරගන්න සෙල්සියස් පරිමාණයට අනුව ජලය නටන්නේ අංශක 100 දී. හරි? අයිස් දිය වෙන්නේ අංශක 0ේදී. අපි කියනවා අයිස් වල උෂ්ණත්වය 0යි කියලා. අපිට හුරු වෙලා ඉන්නේ හැම වෙලෙම ගොඩක් වෙලාවට ප්‍රායෝගිකව භාවිතා කරන සෙල්සියස් පරිමාණයනේ. අයිස් කැටයේ උෂ්ණත්වය 0යි. මොනවද 0? සෙල්සියස්. ෆැරන්හයිට් වලින් වෙනස්. පරිමාණය වෙනස් නේ. ආගන්න මෙන්න මේ අතර පරතරය. හයිට් කීයද කියන්නේ මේ අතර පරතරය ඉහළ අතර ලක්ෂය පාලචන ලක්ෂය. පරතරය CI. මේ පරතරය සමාන කොටස් ගානකට බෙදුවා. සමාන කොටස් 100කට බෙදුවා. හිතන්න සමාන කොටස් 100ක් තියෙනවා මෙතන කියලා. සමාන කොටස් 100කට බෙදුවා. මම ලියනවා ඈ. සමාන කොටස් 100කට බෙදා ඇත. සෙල්සියස් පරිමාණයේදී ඉහළ අචල ලක්ෂය සහ පහළ අචල ලක්ෂය අතර පරතරය සමාන කොටස් 100කට බෙදුවා. පරතරය 100යි. බෙදලා මෙන්න මේ එක කොටසක් බලාගන්න. දැන් හුත්ත හැටියට බලා ගන්න ඕනේ. මෙන්න මේ එක කොටසක් මේ කෑලි දෙකක් අතර මේ අන්තරය අදාළ පරිමාණයෙන් ඒකක එකක් නේ. කොටස් එකක් පරතරය අදාළ පරිමාණයෙන් එහෙනම් සෙල්සියස් පරිමාණයෙන් 1යි. එහෙනම් සෙල්සියස් අංශක 1යි කියලා දන්නවා. එතකොට බලාගන්න බෝඩ් එක දිහා මෙන්න මේ සම්මතයට අනුව මේක සම්මත කරගත් එකක්. විද්‍යාඥයෝ මේ විද්‍යාඥයා
මේ බලන්න මෙන්න උෂ්ණත්වමානයක් තියෙනවා. හරි? ඔයාගේ දිවයට දාලා වෛද්‍ය උෂ්ණත්වමානයක් කියලා හිතන්නකෝ. දාලා ඔයාගේ දේහ උෂ්ණත්වයේ මයින්ඩ් යන්නේ වෛද්‍යවරයා සෙල්සියස් පරිමාණයෙන් ලකුණු කරපු උෂ්ණත්වමානයක් තමයි මේක. හරිද? හිතන්න 37ක් ආවා කියලා. අපේ දේහ උෂ්ණත්වයේ ආසන්න වශයෙන් සෙල්සියස් අංශක වලින් 37යි. එතකොට උෂ්ණත්වයේ 37යි කියලා කියන්නේ මොන පරිමාණයෙන්ද? සෙල්සියස් පරිමාණයෙන්. සෙල්සියස් පරිමාණයෙන් 37. ඒක ෆැරන්හයිට් වලින් වෙනස් වෙනවා. ඒක කතා කරනවා ඊළඟට. එතකොට ඔහොම ඉන්න. දැන් හිතන්න 37 ඉඳලා එකපාරම ඔයාගේ දේහ උෂ්ණත්වය මේ අර කසිදිය කනක් මෙහෙම යන්නේ. උෂ්ණත්වමාන කතා කරමු. 38ට ආවා හිතන්න නිකන් හිතන්නකෝ 38ට ආවා. එක කොටසක් උඩට ගියා. එක කොටසක් උඩට ගියා කියන කසිදිය කඳ සෙල්සියස් අංශක වලින් එකක් ඉහළ ගියා 39යි. 37 හිටියේ එකක් ඉහළ ගියා 38 වුණා. ඒ සෙල්සියස් අංශක එකක්. ඒක ෆැරන්හයිට් පරිමාණයේදී වෙනස්. මෙන්න සෙල්සියස් පරිමාණය හදන හැටි. පැහැදිලි සටහන දීලා තියෙනවා මම ඒක සටහන කියමු පස්සේ කියමු. තේරුම් ගන්න ඉස්සෙල්ලම සෙල්සියස් පරිමාණය. පැහැදිලි? දැන් අපි ඔහොමම ෆැරන්හයිට් පරිමාණයට එමු. ෆැරන්හයිට් පරිමාණයේදී ගේබ්‍රියල් ෆැරන්හයිට් කියන විද්‍යාඥයා මොකක්ද දන්නවද කිව්වේ? එයා සම්මත කරගත්තා වායුගෝල පීඩන එකකදී 1 atm හිදී ජලය නටන්නේ අපි දන්නේ 100යිනේ. ඒ සෙල්සියස් පරිමාණය අනුවනේ. ෆැරන්හයිට් පරිමාණයේදී 212යි කියලා. දැක්ක නේද වෙනස? 212යි. එහෙනම් ජලය නටන උෂ්ණත්වය කවුරු හරි කිව්වොත් එහෙම 212යි කියලා ඒක වැරදි කියලා කියන්න බෑ ඔයාට. ඇයි අපට හුරු තියෙන්නේ අපේ මතක තියෙන්නේ 100. ඒ සෙල්සියස් පරිමාණයෙන් 100. ඒක ෆැරන්හයිට් පරිමාණයේදී වෙනස් වෙනවා 212යි අංශක. ෆැරන්හයිට් අංශක වලින් ජලය නටන උෂ්ණත්වය 212යි. ෆැරන්හයිට් අංශක 212යි මේ. ඊට පස්සේ පහළ අචල ලක්ෂය ගැන අයිස් දියවන උෂ්ණත්වයේ විදිහට අපි කිව්වේ සෙල්සියස් අංශක වලින් තමයි බිඳුව. හැබැයි ඒක ෆැරන්හයිට් පරිමාණයේදී 32යි කියලා සම්මත කරගත්තා. කවුද 32යි කියලා සම්මත කරගත්තේ? අන්න අර විද්‍යාඥයා ගේබ්‍රියල් ෆැරන්හයිට්. දැන් කවුරු හරි කිව්වොත් එහෙම අයිස් කැටයේ උෂ්ණත්වය 32යි කියලා ඒක හරියන්න පුළුවන් ඉතින්. ඒක පරිමාණයත් එක්ක කියන්න ඕනේ. අපිට කෙලිම වැරදි කියලා කියන්න බෑ. මොකද ෆැරන්හයිට් අංශක වලින් කියනවද දන්නෙත් නෑනේ. එහෙනම් ඉතින් හරියටම හරියන. හැබැයි වායුගෝල එකේදී සම්මත කරගෙන තියෙන්නේ අන්න. පැහැදිලිනේ වෙනස? දැන් මොකද්ද ෆැරන්හයිට් පරිමාණය සෑදීමේදී කරේ? උත්තර අහගෙන ඉන්න. මේ දෙක අතර පරතරය. මොන දෙක අතර පරතරයද? 212 සහ 32 අතර. බලන්න අඩු කරලා කීයද පරතරය කියලා? 180 නේ දෙන්නේ. බිඳුවයි ඔව්. 180යි දෙන්නේ. ඔව්. දැන් මොකද්ද කරේ? මෙන්න මේ පරතරය. මේ 212 සහ මේ 32 අතර පරතරය සමාන කොටස් 180කට බෙදුවා. සමාන කොටස් එක ඔන්න මේ ඔන්න 180කට බෙදුවා. සමාන කොටස් පරතර 180කට බෙදෙනවා. ෆැරන්හයිට් පරිමාණය හදන්න යන්නේ. එක කොටසක්. ඒ කියන්නේ මේ කොටස් දෙකක් අතර පරතරය. මෙන්න මේක එකයි මොනවද? ෆැරන්හයිට් අංශක. දැන් කතන්දරේ පැහැදිලි වෙන්න ඕනේ. ඔබ කල්පනා කරලා බලන්න එහෙනම් සෙල්සියස් පරිමාණය තුල තියෙන කොටස් 100යි ෆැරන්හයිට් පරිමාණය තුල තියෙනවා කොටස් 180ක්. මේ තියෙන එකම සංසිද්ධි දෙකක්. ජලය නටන උෂ්ණත්වය, අයිස් දියවන උෂ්ණත්වය. එකම සංසිද්ධි දෙකක්. නමුත් පරිමාණ දෙකේ පරතර එකිනෙකට වෙනස් වෙනවා. සෙල්සියස් පරිමාණයේ කොටස් දෙකක් අතර පරතරය ෆැරන්හයිට් පරිමාණයේ කොටස් දෙක අතර පරතරයට සමාන වෙන්නේ නැහැ. සමාන වෙන්න බෑනේ. එහෙනම් මේක 100ක් තියෙන්න eBay. වෙනස් වෙනවා. ඒ සම්බන්ධතාවය අපි ඉගෙන ගමු. ගණන් කීපයක් හදන්නත් තියෙනවා. මෙන්න මෙහෙම තමයි උෂ්ණත්ව පරිමාණ සෙල්සියස් පරිමාණය සහ ෆැරන්හයිට් පරිමාණය හදලා තියෙන්නේ. හරි? එතකොට මෙතන ෆැරන්හයිට් පරිමාණයෙන් ලකුණු කරපු උෂ්ණත්වමානයක් නම් මේක කොටස් 37 ඉඳලා 38ට යනවා කියලා කියන්නේ ෆැරන්හයිට් අංශක එකක් ඉහළ නැග කියන එක. ඒ පරතර දෙක වෙනස්. හරියට මේ වගේ. ඔයාගේ ගෙදර ඉඳලා ඉස්කෝලේට තියෙන දුර කිලෝමීටර වලින් 3යි.
ඒ කිලෝමීටර පරිමාණය අනුව 3යි කිලෝමීටර. ඒ කිලෝමීටර වලින් මැනපුවාම හරියට සෙල්සියස් වලින් මැන්නා වගේ. හැබැයි ඔක වෙන කෙනෙක් කියන්න පුළුවන් 3000යි කියලා. දැන් තේරුම් ගන්න. 3000යි මොනවද මීටර? එකලා මේක ඇවිල්ලා යාළුවෙක් කියනවා ඔයාගේ ගෙදරින් ඉඳන් ඉස්කෝලේ දුර 3යිනේ. ඔව් 3යි. කිලෝමීටර වලින් හැබැයි. ඒ කිලෝමීටර පරිමාණයනේ. තව කෙනෙක් කියලා ඇවිල්ලා කියනවා නෑ නෑ ඒ 3 නෙමෙයි 3000යි. ඔව් මීටර කියන පරිමාණය. එකම දුර නේද? එකම දුරක් නේ තියෙන්නේ. ගෙදරින් ඉඳන් ඉස්කෝලේට එකම දුරක් තියෙන්නේ. ඒ දුර කිලෝමීටර වලින් 3යි. හරියට ජලයන උෂ්ණත්වයේ 100යි වගේ ඒ සෙල්සියස් වලින් වෙන කෙනෙක් කියනවා නෑ නෑ ගෙදරින් ඉඳන් දුර ඉස්කෝලේට 3000යි හැබැයි මීටර වලින්. හරියට ජලයන උෂ්ණත්වයේ 212යි හැබැයි ෆැරන්හයිට් වලින් වගේ. දැන් තේරුම් ගන්න. ඔන්න ඔක තමයි පරිමාණ දෙක වෙනස් එකයි. හැමතැනම වළංගුයි. ඒ කාලේ ළමයෙකුට ක්‍රීඩකයෙකුට මීටර 100 දුවන්න යනවා හිතන්න තප්පර 20ක් මම නිකන් කියන්නේ. තප්පර 20ක් ගියා. හරි? තප්පර වලින් 20යි. තව ළමෙක් ඇවිල්ලා කියනවා නෑ නෑ 3න් 1යි. 20ක් නෙවෙයි. 20ක් නෙවෙයි. 3න් 1යි. දෙන්නම හරිනේ. මේ 20 කියලා තියෙන්නේ තප්පර වලින්. තප්පර කියන පරිමාණය අනුව ඒකකයෙන්. තප්පර 20ක් කියන්නේ මිනිත්තුවකින් 3න් 1යිනේ. 60න් 20 කියන්නේ 3න් 1යිනේ. එතකොට මෙයා මේ 3න් 1 කියලා තියෙන්නේ මිනිත්තු කියන එකකයෙන්. ඒතර පරිමාණ දෙක වෙනස් වෙනකොට අගයන් වෙනස් වෙනවා. හරියට සෙල්සියස් සහ ෆැරන්හයිට් වගේ. තේරුම් ගන්න. මම මෙච්චර මේක කියන්නේ ඔයාලා මේවා පටලවා ගන්න නිසා. දැන් ඔබට තියෙනවා ලොකු වැඩක් කරන්න. මෙන්න සටහන දීලා තියෙන්නේ සේරම. ඔබ දැන් කරන්න ඕනේ මොකද්ද? මේකේ දෙවෙනි පිටුවේ මෙන්න මේ බෝඩ් එකේ ඔයාට පේන මේ කතන්දර ටික පැහැදිලිද? ඇඳලා ලියා ගන්න ඕනේ පැහැදිලිව. හරි මෙන්න මෙතන. ඔයාගේ දෙවෙනි පිටුවේ තියෙන මේ ඉදී. හරි පැහැදිලිව තියෙන්න ඕනේ. හැබැයි වෙන පාට අරගෙන මේක වීඩියෝ එක නවත්තලා ඔයා මේක සටහන් කරගන්න ලස්සනට පාට පෑන් අරගෙන. right. අපි ඊට පස්සේ සෙල්සියස් සහ ෆැරන්හයිට් අංශක අතර සම්බන්ධතාවය ගැන කතා කරන්න යන්නේ. සෙල්සියස් අංශක සහ ෆැරන්හයිට් අංශක අතර සම්බන්ධතාවය. දැන් මේ හදන හැටි නෙමෙයි ඉගෙන ගත්තේ. විද්‍යාඥයෝ දෙන්නත් එක්කම බලන්න. මේක මකනවා මම දැන්. සෙල්සියස් අංශක සහ ෆැරන්හයිට් අංශක අතර සම්බන්ධතාවය. මෙන්න සෙල්සියස් පරිමාණය. අර පැත්තේ ෆැරන්හයිට් පරිමාණය. මම පරිමාණය කියලා ලියන්න ඕනේ. තේරෙනවද? සෙල්සියස් මේ පැත්තේ ෆැරන්හයිට්. හරි. පරතර ගමු අපි. බලන්න ඉන්න. සෙල්සියස් 100ත් බිඳුවත් අතර. මේක සමාන වෙනවා ෆැරන්හයිට් වල කියමු බලන්න. 212ත් 32ක් අතර. හැබැයි ෆැරන්හයිට් පරතරය. ඔන්න මේ සෙල්සියස් අංශක වලින් පරාසය අර එකම සංසිද්ධි දෙකක් අතර පරතරය. හරි. ගෙදර සහ ඉස්කෝලේ අතර දුර මීටර වලින් මැන්න කිලෝමීටර වලින් මැන්න නේ වගේ. කීයද 100න් බිඳුවක්? 100යි. මොනවද? සෙල්සියස්. අතන 180යි මොනවද? ෆැරන්හයිට්. පැහැදිලි? මේ පරතර මොකද? මේ පරතර දෙක පරාස දෙක සමානයිනේ. එහෙමනම් 1 සෙල්සියස් අංශකයක පරාසය කියන්නේ මෙන්න මේක ඈ. මෙන්න මේක. මේක. පරිමාණයේ පරාසය කියන්නේ මෙන්න මේක දැන් මම කියලා තියෙන්නේ ඈ. සෙල්සියස් අංශකයක පරාසය. සමාන වෙනවා බලන්න තේරෙනවද කියලා? එහා පැත්තේ 180 ෆැරන්හයිට් බෙදීම 100ට. මේ 100 එහා පැත්තට අරගෙන ගියා. එතකොට සෙල්සියස් පරිමාණයේ ඒ කොටස් දෙකක් අතර පරතරය පරාසය ෆැරන්හයිට් පරිමාණයේ සමාන වෙන්නේ 180 බෙදීම 100 කියන පරතරයට. ඔන්න. පැහැදිලි. දැන්
මේක සුළු කරගෙන යන්න සුළු කරන්න දෙයක් නැහැ. ඉතින් සෙල්සියස් අංශක 1ක පරතරය සමාන වෙනවා ෆැරන්හයිට් අංශක බිඳුවට බිඳුව කැපෙනවා. බිඳුවට බිඳුව කැපෙනවා. දෙකෙන් බෙදන්න. උඩට 9ක් එනවා යට 5ක් එන 5න් 9යි. 5න් 9යි ෆැරන්හයිට් මෙන්න සම්බන්ධතාවය. සෙල්සියස් අංශක 1ක පරතරය සෙල්සියස් පරිමාණයේ 1ක පරතරය ෆැරන්හයිට් පරිමාණයේ 5න් 9කට සමාන වෙනවා. ඒක දැන්ම තේරෙනවා මට පරතර දෙක වෙනස් කියලා. දැන්ම තේරෙනවනේ පරතර වෙනස් කියලා. මෙන්න සම්බන්ධතාවය. ඔබ මේක සටහන් කරගන්න ඕනේ. තේරුම් අරගන්න ගමන් දෙවෙනි පිටුවේ මෙන්න මෙතන සෙල්සියස් අංශක සහ ෆැරන්හයිට් සම්බන්ධතාවය ඉඳ දීලා තියෙනවා. මේ ටික සම්පූර්ණ කරගන්න ඕනේ පහළට. right. අපි ඊට පස්සේ බලමු සෙල්සියස් අංශක ගණනක් ෆැරන්හයිට් වලින් හොයන්න. ඔයාලා මෙහෙම හිතන්නකෝ. ඔයාලට දෙනවා මෙහෙම දැන් ඔයාලට දෙනවා මේ සෙල්සියස් අංශක 25ක උෂ්ණත්වය ෆැරන්හයිට් වලින් හොයන්න ඕනේ. එහෙම නැත්නම් ෆැරන්හයිට් අංශක වලින් 200ක උෂ්ණත්වය සෙල්සියස් වලින් හොයන්න ඕනේ. සිම්පල්. එක සූත්‍රයක් තියෙනවා මතක තියාගන්න. මේක ඔප්පු කිරීම අනවශ්‍යයි. මතක තියාගන්න ඔප්පු කරනකත් මහ වැඩක් නෙමෙයි. බොහොම ලේසියෙන් කියලා දෙන්න පුළුවන්. පොඩි දෙයක් තියෙන්නේ. මෙන්න සමීකරණය සූත්‍රය සෙල්සියස් සහ ෆැරන්හයිට් අතර සම්බන්ධතාවය මගෙත් එක්කම පාඩම් කරගන්න. හරි මේ විදිහට. F සමානයි 5න් 9ක් C ධන 32 මෙන්න සමීකරණය. මෙන්න සම්බන්ධතාවය. මේ තියෙන සූත්‍රය. කොහොමද මේක මතක තියාගන්නේ? ෆැරන්හයිට් අංශක සමානයි 50 එහෙම ඕනේ නැහැ. F කිව්වහම ඉතින් ඕන එකකට තේරෙනවා ෆැරන්හයිට් අංශකනේ. F සමානයි 5න් 9ක් C. C කියන්නේ ඕන එකකට තේරෙනවා සෙල්සියස් අංශක. තේරෙනවද? C බිඳුව. F සමානයි 5න් 9ක් C ධන 32. හරිද? ඉතින් මේක අනිත් පැත්තට ඔයාලට ඕනනම් කියන්න පුළුවන් C උක්ත කරලා ලියන්න පුළුවන් මෙහෙමනේ. මේ බලන්න. C සමානයි 9න් 5ක් F ඍණ 32. කොහොම ලියන්න පුළුවන්? F සමානයි 9න් 5ක් F ඍණ 32 කියලා ලියන්න පුළුවන්. ඉතින් එහෙම කරන්න ඕනේ නැහැ. මම කියන්නේ මේක ගැන හිතන්න යන්න එපා. ඔයාලට ගණිතය කියන විෂයයේදී මම හිතන්නේ මේ මෙහෙම සූත්‍ර දෙක C උක්ත කරන්න කියලා එනවා. පද උක්ත කිරීමක් එනවා. ඒක මේ සරල දේවල් ඔයාලා කෙනෙක් දන්නවනේ ඒවා නේද? ඒක එච්චර වැඩ දෙයක් නෙමෙයිනේ. මෙන්න සම්බන්ධතාවය මේක මතක තියාගන්න. F සමානයි 5න් 9ක් C ධන 32. තනියම කියන්න. දෙතුන් වතාව කියනකොට හරියනවා. හරි දෙපාරක් තුන් පාරක් මේක බලන්න අහපව මුල ඉඳලා. එතකොට වැඩි එකම අහු වෙනවා. මම හිතන්නේ ඒක ඔයාලට ලියා ගන්න ඕන නේද? මේ දීලා නැහැ. දෙවෙනි වීඩියෝ අන්තිමට මේ තියෙන්නේ. සෙල්සියස් ගණනක් ෆැරන්හයිට් වලින් සෙවීම මෙන්න සූත්‍රය F සමානයි 5න් 9ක් C ධන 32. මේක මාරු කරන්න එපා. 5න් 9. 9 බෙදීම 5 C ධන 32. right. එතන ගණන් තියෙනවා වට හදන්න මම දෙකක් දීලා. දෙකක් නෙමෙයි ඕනේ තරමක් දුන්නේ නැහැ. ඉතින් තේරුමක් නැහැ ඒකයි. අපි හදමු ගණන් දෙක තුනක්. හරි මෙහෙම. පළවෙනි එකේ පොඩි අර මුද්‍රණ දෝෂයක් තියෙනවනේ දෙක මෙන්න මෙහෙම හදාගන්නයි. පළවෙනි ගාන සෙල්සියස් අංශක ඍණ 40. ඒක මෙහෙම නෙමෙයි ඔහොම තියෙන්නේ. ඒක එහෙම නෙමෙයි. මෙහෙම වෙන්න ඕනේ. සෙල්සියස් අංශක ඍණ 40 ෆැරන්හයිට් වලින් ඔහොම වැදලා තියෙන්නේ. ඒක මෙහෙම කරගන්න. ෆැරන්හයිට් වලින් සොයන්න. කොහොමද කියන්නේ? ඒවා සාමාන්‍ය පුංචි දේවල් නේ සෙල් සමාන. ඊළඟට දෙවෙනි ගාන හදාගන්න මින්ද සෙල්සියස් අංශක 100. sorry ෆැරන්හයිට් නේ. ඔව් ෆැරන්හයිට් අංශක 100. ඔව් හරි. ෆැරන්හයිට් අංශක 100 ඔයා හොයන්න ඕනලු සෙල්සියස් අංශක වලින්. මෙන්න ගණන් දෙක හදාගත්තා. වීඩියෝ එක කොහොම නැවැත්තුවා. නවත්තලා ගණන් දෙක හදන්න ඕනේ. right. ඒ වැඩේ දැන් කරන්න පටන් ගන්නකො. දැන් අපි බලමු ඔයා හදපු ගණන් දෙක හරිද කියලා. right. හරි. පළවෙනි ගාන අපි හදලා ඉමු. පළවෙනි ගාන හදමු. හරි? මෙන්න මම හදනවා බලන්න ඔයා හරිද කියලා. සෙල්සියස් අංශක ඍණ 40 අපිට හරවන්න කියනවා ෆැරන්හයිට් අංශක වලට. කතන්දරේ ලේසි ඕනේ කෙනෙකුට වැඩේ තේරෙනවා. වැඩේ කරගෙන යන්න. අපි සුපුරුදු සම්බන්ධතාවය ගන්න. F සහ C අතර සම්බන්ධය සෙල්සියස් ෆැරන්හයිට්. F සමානයි
කටපාඩම් කරලා තියෙන විදිහට ලියන්න. 5න් 9යි සෙල්සියස් ධන 32. C ධන 32. සෙල්සියස් දීලා තියෙනවා. දීලා තියෙන සෙල්සියස් ගාන මෙතෙන් ආදේශ කරලා ෆැරන්හයිට් වලින් උත්තරේ හොයන්න. සමානයි 5න් 9යි වැඩි කිරීම සෙල්සියස් අංශක ඍණ 40යි. ඍණ 40 මෙතෙන් දාන්න ඕන. ඍණ 40. හරි? ධන 32. සුළු කරගෙන යන්න. ගොඩක් ළමයි ඔයාට නම් මම හිතන්නේ ප්‍රශ්නයක් නැතිව ඇති. ගොඩක් වෙයි පොඩි ළමයි 10 9 වගේ ඉන්න අය මේව සුළු කරන්න දන්නේ නැහැ. ගණන් වලට ලකුණු 100ක් තියෙනවා. කටපාඩම් කරලා ගණන් හදලා 100ක් ගන්නවා. 7 5ක වැඩක් නැහැ. මේ ගණන් බහුතරයක් ළමයි වැරද්දුවා පන්තිවල. හරි? මොකද කියන්නේ? ඍණ 40 ධන 32කට කපලා දාමුද? එහෙම කපන්න බෑ. එහෙම සුළු කරන්න එහෙම බෑ. ඉස්සල්ලා මෙන්න මේ සෙට් එක සුළු කරන්න ඕනේ. මෙන්න මේක වෙනම කතා කරන්න ඕනේ. මේක එක පදයක්, මේක තනි පදයක් මේ තියෙන්නේ. මෙයා සුළු කරලා එයාට අරයා එකතු කරන්න. මම ඉතින් මේ ගණන් හදන්න උගන්වන්න ඕනේ ඔයාට. ඔයා මට වඩා හොඳට දන්නවා මේවා ගැන. සුළු කරලා ගන්න. සමානයි 40ට 5 8යිනේ. ඒතර ඍණ 8ක් වෙනවා නේද? 9 වරක් 8 72යි හැබැයි ඍණ. 72යි හැබැයි ඍණ. ඇයි ඍණ ආවේ? ඇයි මෙතන ඍණ 40නේ? ධන 32. නිකිල. ආයි ගණන් උගන්වන්න දෙයක් නෑ ඔයාට. සුළු කරලා ගන්න. ඍණ 72යි ධන 32යි. උත්තරේ ඍණ 40යි කියලා ඔබට එනවා බලන්න. ඍණ 40යි. ඒක මාරු වැඩක් නේද ළමයි? සෙල්සියස් සහ ෆැරන්හයිට් පරිමාණයේ ඍණ 40 කියන අගය කෙලින්ම සමපාත වෙනවා. සෙල්සියස් ඍණ 40 ෆැරන්හයිට් වලිනුත් ඍණ 40මයි. ඒක අර විශේෂ අවස්ථාවක් නිසා තමයි මම ඔයාලට මේක හදන්න දාලා තිබ්බේ. මෙතනින් ගාන අවසන් කරන්න එපා. ඔබ මෙහෙම කරන්න ඕනේ. F සම දැන් මෙතන F නේ ඔහොම ඔයා ලියන්න යනවත් ඔය ඔහොම ලියන්නේ නැහැ උත්තරේ. ඔහොම තියන්නේ නැහැ. අවසාන උත්තරේ මෙහෙම තියන්න. යටි කියන ඔයාලා මෙහෙම සෙල්සියස් අංශක ඍණ 40 සමානයි ෆැරන්හයිට් අංශක ඒ ඍණ 40 මෙන්න උත්තරේ. ඔහොම තියන්න. ඔහොම තියන්න. F සමානයි 40 කියන්නේ එහෙම කියන්නේ නැහැ. හරිද? මේක තමයි පළවෙනි ගාන. මම හිතනවා වගේ හරි ඇති. වැරදි තිබ්බොත් අඩුපාඩු තිබ්බොත් මේ වගේ තැන් මෙතන තමයි වරදිනවා වරදින්නේ. ඒක හරි ගස්ස ගන්න. අපි දෙවෙනි ගාන කතා කරනවා සෙල්සියස් අංශක ෆැරන්හයිට් අංශක 100 සෙල්සියස් වලින් හොයන්න කියලා කියනවා. රයිට්. ෆැරන්හයිට් අංශක 100 සෙල්සියස් වලින් හොයන්න. අපේ සමීකරණය මොකක්ද? C සහ F අතර F සමානයි 5න් 9යි සෙල්සියස් ධන 32. දැන් ඉතින් ඔයාලට මේකෙන් ඕනේ සෙල්සියස් ගානක් හොයන්න කියලා කියන්නේ. ඉතින් ඒක හොයන්න ඔයාලට මේ සෙල්සියස් අංශක ගාන උක්ත කරගන්න පුළුවන් මුලින්ම. ඉතින් මම නම් කියන්නේ එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔයා කැමති දෙයක් ඔයා කරන්න. ඔයා ගණිතයේ හුරු වෙලා තියෙන විදිහට. හැබැයි කටපාඩමට යන්න එපා. එච්චරයි. ආදේශ කරන්න. දීලා තියෙන්නේ ෆැරන්හයිට් අංශක 100 නේද ළමයි? එහෙනම් මේ ෆැරන්හයිට් අංශක වෙනුවට දාන්න 100. ඒක පස්සේ බලන්න බැරියයි. කොහොම ලියාගන්න 5න් 9යි සෙල්සියස් අංශක ධන 32. සරල සමීකරණයක් නේ. ඔය ගණ උඩ දාගෙන හදන්නේ ඇති වෙන එක ලකුණු 100කුත් ගන්න එකලා. දැන් හදන්න තියෙන්නේ. මොකද කරන්නේ? මෙයාට මෙයා කපලා දානවද? එහෙම කරන්න බෑ. ධන 32 මෙහාට අරගෙන ඍණ 32ක් කරගන්න ඕනේ. 100 ඍණ 32 සමානයි 5න් 9යි සෙල්සියස්. හරි? 100 32 අඩු කරන්න. බලන්න කීයද එන්නේ කියලා. මෙතන 5න් 9යි සෙල්සියස් 9 කීයද 68යි ද 32 හරිනේ 68 දැන් මේ 5න් 9 මෙහාට අරගෙන එන්න උඩයට මාරුව දන්නවනේ කියන්න ඕනේ නැහැ හරස් ගුණ තියෙන පදයක් කරන්න ඕන එහෙනම් සෙල්සියස් අංශක සමාන වෙනවා 68 ගුණ කිරීම 5 බෙදීම 9යි ඔන්න ඔහොම තියන්නේ උත්තරේ ඉතින් ඔහොම උත්තරේ තියන්නේ මෙහෙම ලියන්න මේ අවසාන උත්තරේ මේ විදිහට මේ ඔන්න බලන්න සෙල්සියස් අංශක 100 ෆැරන්හයිට් අංශක 100 සමානයි අපිට ආවේ මේක සුළු කරලා ගන්න ඔයා උත්තරේ 68 වැඩි කිරීම 5 බෙදීම 9 සෙල්සියස් මේක ඕනේ එකකට පුළුවන් නේ සුළු කරලා උත්තරේ ගන්න ඒක මම කරන්න යන්නේ පැහැදිලි මෙන්න මේ විදිහට එන ඕනේ ගාණක් ඔයාට හදාගන්න පුළුවන් වෙන්න ඕනේ අපි ඊළඟට කතා කරන්න යමු කෙල්වින් පරිමාණය ගැන